साधु साधु साधु। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। साधु साधु साधु। यो धम्मसेनापति सुपूजितो पඤ්ඤාය පාරමිං ගතෝ ගම්භීර පඤ්ඤෝ මේධාවී මග්ගා මග්ගස්ස කෝවිදෝ තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං වන්දාමි පරිනිබ්බුත සාරිපුත්තං। साधु साधु साधु। අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය අපිට මතු කොට දීලා දහම් මඟ පෙන්වලා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා। සාදු සාදු සාදු। අද දවසේ මේ දසුත්තර විවරණයේ සදහම් සාකච්ඡාව සඳහා වැඩම වදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලා මුලින්ම নমස්කාර පූර්වක පිළිගන්නවා। නමෝ බුද්දාය ස්වාමීන් වහන්සේ। පින්තුනි, සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෞතම සම්බුදු සසුන ප්‍රඥාවෙන් අග්‍රබවට පත්ව මේ ශාසන ආලෝකමත් කරන ශාසන බර දරාගෙන ධර්ම සේනාධිපතින් වහන්සේ විදිහට තථාගත අනුජාත ශ්‍රාවකයන් වහන්සේ විදිහට තථාගතයන් වහන්සේ වගේම මේ උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කොට වදාලා බුදුරජාණන් වහන්සේ වදාළේ තථාගත අනුජාත සෙම්පතියාණන් කියලා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ වගේම මේ දහම්සක මනා ප්‍රවර්තනය කරන්න දක්ෂ වැඩ සිටියා සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආර්ය සත්‍යයන් බෙදා දක්වමින් විස්තර කරමින් ආර්ය සත්‍ය අවබෝධයට මූලික උපකාරය සලසලා දෙනවා. සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලයේ විනේති. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ ඉතිරි මාර්ගඵලයන්හි හික්මෙන්න උපකාර සලසලා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මේ දහමේ පිහිට ලැබෙන ඒ කලණු මිතුරු ඇසුර පින්වත් භික්ෂු සංඝයාට නිතර ලබන්න කියලා. භජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානි සේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානි. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා නිතර ඇසුරු කරන්න, නිතර සේවනය කරන්න, ඒ ධර්මයේ ජීවිතයට ලබා ගන්න උපකාර ලබා ගන්න පණ්ඩිතා භික්ඛු අනුග්‍රාහකා සබ්‍රහ්මචාරීන්. මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පණ්ඩිත නැනවත් උතුමන්, භික්ෂූන්ට නිරන්තරයෙන් අනුග්‍රහ ලබා දෙන උතුමන්. ඒ නිසා නිතර සේවනය කරන්න කියලා වදාලා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ දසුත්තර සූත්‍රය මනාව විස්තර කොට වදාළේ. ඒ දහම් කාරණා බුදුරජාණන් වහන්සේ වදාළ යම් පිළිවෙලක් ඇද්ද ඒ දහම් කරුණු ගොනු කරගෙන අනුපිළිවෙලින් එක කරුණේ සිට දස කරුණු දක්වා විමුක්තිය දක්වා තිබෙන ඒ උදාර දහම් කාරණා මතු කරමින් දහම් කාරණා කැටි කරලා මේ දීඝනිකාය සූත්‍ර සංග්‍රහයන් තුළ දසුත්තර සූත්‍රය තුළ ඇතුළත් කොට වදාළේ. පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අතර තියෙන මේ හාන භාගීය පිරිහීම ඇති කරන කාරණාව, ඒ වගේම විශේෂ භාගීය ධර්මය 10ක් බැගින් සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කොට වදාලා. එහිදී හාන භාගීය ධර්මයන් විදිහට දස අකුසල කම්මපතයන්, ප්‍රාණඝාතය, සොරකම්, වැරදි කාමසේවනය, කයින් සිදුවෙන අකුසලයන්, වචනෙන් බොරු, කේලාම්, පරස වචන, හිස් වචන, වචනෙන් සිදුවෙන අකුසලයන්, ඒ වගේම අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨි කියන මේ දස අකුසල කම්මපතයන් ජීවිතේ පරිහානිය ඇති කරලා දෙනවා. ඒ වගේම මේ දස අකුසල කම්මපතයන්ගෙන් වැළකීලා දස කුසල කම්මපතයන් යෙදීම ජීවිතයේ විශේෂ භාගයේ ජීවිතයේ දියුණුව සලසලා දෙනවා. බොහෝ උපකාර ඇති වෙනවා. ඒ නිසා පින්න ස්වාමීන් වහන්සේ මෙන්න මේ විශේෂ භාගයේ ධර්මයන්, ඒ වගේම පරිහානියට පත් කරන ධර්මයන් දෙපැත්තකට බෙදලා තියෙනවා.
මේ ලෝක සත්‍යය කර්මයෙන් තමයි බෙදා දක්වන්නේ. කම්මං සත්‍යේ විභජති යදිදං හීන ප්‍රනීතතාය. මේ ලෝක සත්‍යයන් හීන ප්‍රනීත බවට වෙනස් කරලා දෙන්නේ මේ කර්මය. ඒ කර්මයේ සිදුවෙන්නේ මේ කර්මපතයන් 10 ඔස්සේ. එතකොට මේ කර්මපතයන් 10 ඔස්සේ සිදුවෙන දස අකුසල කම්මපතයන්ගෙන් වැළකීලා දස කුසල කම්මපතයන් යෙදීමෙන් නිවන් මඟ කෙනෙකුට විවර වෙන්න ගන්න. පින්න ස්වාමීන් වහන්සේ මේ දස කුසල කම්මපතයන්හි තියෙන ආනිසංසය දස අකුසල කම්මපතයන්හි තියෙන දුක් විපාකයක් ගැන පින්න ස්වාමීන් වහන්සේ මුලින්ම දහම් කාරණා කීපයක් පැහැදිලි කරගන්නවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. ගෞරවනීය පින්න ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි පින්වත්නි. උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා දසුත්තර සූත්‍රයේදී අපි අද කතා කරන්නේ හාන භාගයේ ධර්මයන් සහ ඒ කියන්නේ මේ පිරිහීම පිණිස හේතු වෙන කරුණු 10ක් දියුණුව පිණිස හේතු වෙන කරුණු 10ක් ඒ කියන්නේ දස අකුසල් පත දස කුසල් පත තමයි අද අපි කතා කරන්නේ. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන හාන භාණිගේ ධර්මයන් දස අකුසල් පත කියන්නේ එතකොට පිරිහීම පිණිස හේතු වෙන ධර්මයන්. ඒ දස අකුසල් පත තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව තියෙන්නේ ප්‍රාණඝාතයේ සොරකම වැරදිකාම සේවනයේ බොරු කීම කේලාම් කීම හිස් වචන කීම පරුස වචන කීම හිස් වචන කීම ඒ වගේමයි අවිජ්ජාව අන් අයගේ දේවල්ට දැඩි ලෙස හිතින් ආසා කිරීම ව්‍යාපාදේ සහ මිත්‍යා දෘෂ්ටි මෙන්න මේ කියන්නේ දස අකුසල් පත පිරිහීම පිණිස හේතු වෙන කාරණා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දස කුසල්පත කියලා දේශනා කරේ මේකෙන් වැළකී සිටීම. දස අකුසලෙන් වැළකීලා දස කුසලයට මේ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, වැරදිකාම සේවනයෙන් වැළකීම, බොරුවෙන් වැළකීම, කේලමෙන් වැළකීම, පරුස වචනෙන් හිස් වචනෙන් වැළකීම, ඒ වගේම අවිජ්ජාවෙන් වැළකීම, ව්‍යාපාදයෙන් වැළකීලා මෛත්‍රිය ඇති කර ගැනීම, මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කළ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම තමයි දස කුසල් පත. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ මේ හරිය ලස්සන විග්‍රහයක් මතක් වෙනවා මේ දස අකුසල් පත ගැන විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලස්සනයි මේ කාරණේ. උන්වහන්සේ දේශනා කරනවා සංසප්පණීය පරයායන් භික්කවේ දේශිස්සම් මහණෙනි මම මේ කැරකී සැඟවී යන ඉරණම දේශනා කරනවා කියනවා. හරිය ලොකු අර්ථයක් පින්නත් ස්වාමීන් වහන්සේ මේ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කතමංච භික්කවේ ධම්මපරිය කතමංච භික්කවේ සංසප්පණීය පරයායෝ ධම්මපරයායෝ මහණෙනි මොකද්ද මේ කියන කැරකී සැඟවී යන ඉරණමෙන් යුතු දහම් පරයාය මොකද්ද කියනවා. මේක දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කර කම්මස්සකා භික්කවේ සත්තා කම්ම දායාදා මහණෙනි මේ සත්‍ය කර්මයේ තමාගේ දේ කරගෙන ඉන්නේ කියනවා. කර්මයේ දෑවැද්ද කරගෙන ඉන්නේ කියනවා. කම්ම යෝනි කර්මයේ උප්පත්ති ස්ථානය කරගෙන ඉන්නේ. කම්ම බන්දු කර්මයේ ඥාතියා කරගෙන ඉන්නේ. කම්ම පටිසරණා කර්මයේ පිළිසරණ කරගෙන ඉන්නේ. යං කම්මං කරිස්සාමි යං කම්මං කරොන්ති කල්යාණං වා පාපකං වා තස්ස දායාදා භවಂತಿ. යම් කර්මයක් කරයිද යහපත් අයහපත් ඒ විපාකයේ දෑවැද්ද පිණිස පවතිනවා කියනවා. පින්නත් මේක හරිය ලස්සන අර්ථයක් බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරනවා. ඔන්න දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ සංසප්පණීය පරයාය. අපි කාටත් වැදගත් පින්වත්නි. ඒ සංසප්පණීය පරයාය කියන්නේ කැරකී සැඟවී යන ඉරණම. දැන් පින්නත් සංස ඉස්සලා මතක් කරා මේ කර්මය අපේ ජීවිත සම්බන්ධයි. එහෙනම් මේ කර්මයේ දස කුසලයට සම්බන්ධයි දස අකුසලයට සම්බන්ධයි. ඒ කියන්නේ අපි කුසල් පත කරොත් කුසල දහම්. අකුසල් පත කරොත් අකුසල් විපාකනේ. කුසල් කරොත් කුසල් වලින් ලැබෙන ආනිසංස. මේක දේශනා කරනවා ඉද බික්කවේ ඒකච්චෝ පානාතිපාතෝ හෝති. ඔන්න සතුන් මරණ කෙනෙක් ඉන්නවා කියන. ලුද්දෝ එයා රෞද්‍රයි. ලෝහිත පානි නිතර ලේ වැකුණු අතින් ඉන්නේ. හත පහතේ නිවිට්ටෝ නිතර මේ වෙනසීම් වලින් යෙදිලා ඉන්නවා. අධයාපන්නෝ සබ්බපාන භූතේසු මේ සතුන් කෙරෙහි කිසිම දයා කරුණාවක් නැහැ කියනවා. කිසිම දයා කරුණාවක් මේ සතුන් කෙරෙහි නැහැ කියනවා. ලස්සන වචනයක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ සෝ සංසප්පති කායේන ආන් ඔහු කයින් කැරකී යන කර්මයක් කරා කියනවා. සංසප්පති වාචාය වචනෙන් කැරකී යන කර්මයක් කරා කියනවා. සංසප්පති මනසා මනසින් කැරකී යන කර්මයක් කරා කියනවා. එහෙනම් පින්වත්නි කැරකී යන කර්මයක් කියන්නේ මොකද්ද? ඇයි මේක මේ කර්මයේ විපාක දුක් විපාක අකුසල් විපාක මේකේ බොහෝ ආදීනව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේකට නමක් යදුවා මොකද? සංසප්පති. ඒ කියන්නේ කරන මේ කයින් වචනෙන්
මනසින් කරපු කර්මයේ කැරකී යන දෙයක් කියනවා. ආයි ලස්සන වචනයක් තියෙනවා. තස්ස ජිම්මං හොති කාය කම්මං. ඔහුගේ කාය කර්මයේ වක්‍ර වුණා කියනවා. හරි ලස්සනයි පින්නසාද මේ කාරණේ. ඒ කියන්නේ ඔහු සතුම් මැරීමනේ කෙරේ ඒ කරපු කර්මයේ වක්‍ර වුණා කියනවා. ජිම්මං වචී කම්මං. ඔහුගේ වචී කර්මයේ වක්‍ර වුණා කියනවා. ජිම්මං මනෝ කම්මං. මනෝ කර්මයේ වක්‍ර වුණා කියනවා. ඇයි වක්‍ර වුණේ? කරේ අකුසලය. එහෙනම් ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් කරේ ඒ නිසා ක්‍රියාව වක්‍රයි කියනවා. ඒ කියන්නේ සිත මුල් වුණා, කය මල් වුණා, වචනේ මුල් වුණා වක්‍රයි කියනවා. ඊළඟ දේශනා කරනවා ජිම්මං ගතින්. ඔහු ගිය පාර වක්‍රයි කියනවා. ජිම්මූපපත්ති. ඔහුගේ ඉපදීම වක්‍රයි කියනවා. මේ පින්නතුන් පැහැදිලි වෙන මේ දේශනාව අවසානයේදී කොහේද උපදින්නේ කියලා ඔහු ඉපදුන තැන වක්‍රයි කියනවා. ජිම්මා ගතිකස්ස බික්කවේ ජිම්මූපපත්තිස්ස දින්නම් ගතිනම් අඤ්ඤතනම් ගතින් වදාමි. මහණෙනි මේ වක්‍ර ගමනක් ගිය වක්‍ර උපතක් ලැබුණු කෙනාට ගති දෙකයි තියෙන කියනවා. මොකක්ද දේශනා කරනවා? ඒකාන්ත දුක්ඛ නිරය. ඒ තමයි ඒකාන්ත දුක ඇති නිරය කියන පළවෙනි එක. ඊළඟට කියනවා කැරකී සැඟවී යන ඉරණමෙන් යුතු සත්ව ලෝකේ කියනවා. හරි පුදුමයි. දේශනා කරන බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ කැරකී සැඟවී යන ඉරණමට මුහුණ පාන සත්තු මොනවාද කියනවා. කවුද කියනවා? සර්පයෝ, ගෝනුස්සෝ, පත්තෑයෝ, මීයෝ, බකමෝනෝ. මෙන්න මේ වගේ බලල් මේ වගේ සත්තු කැරකී යනවා කියනවා. ඒ කියන්නේ කැරකී සැඟවී යන. දැන් උදාහරණයකට මේ පින්නතුන් දැකලා ඇති. දැන් බලන්න පින්නත් ස්වාමීන් වහන්සේ පත්තෑයෙක් වගේ ගත්තොත් දැන් පත්තෑයෙක් මෙහෙම ඉද්දි සාමාන්‍යයෙන් අපි පත්තෑයෙකුට අපි හිතමු කෝට් එකකින් තට්ටු කරා කියලා. එකපාර කැරකෙනවා. ඒකට හේතුව කියනවා සසරේ මේ විදිහට ප්‍රාණඝාත කරපු නිසා, ඒ කියන්නේ මේ විදිහ දස අකුසල් කරපු නිසා ඒ වගේ කැරකී සැඟියන ඉරණමක් කියන ලැබුණේ. ඊළඟට සර්පයෙක් දැක්කොත් පින්වත්නි බලන්න, ඒ සර්පයා මිනිස්සු දැක්කොත් මොකද වෙන්නේ? කැරකී සැඟවි යනවා. හරි පුදුමයි බුදුරජාණන් වහන්සේ විග්‍රහය. මේවා දේශනා කරන්නේ දස බල මත පිහිටලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අපි කලින් මතක් කරා බුදුරජාණන් වහන්සේට විශාල ඥාන දස බල ඥානයක් තියෙනවා. මොකද්ද? අතීත අනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානං ඨානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති. කළ කර්මයේ විපාක තැන් වශයෙන් හේතු වශයෙන් විපාක වශයෙන් බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින් බලලයි මේවා දේශනා කරන. හරිය ලස්සනයි මේ විග්‍රහය බලන්න. එතකොට මේ ආය බාන්න පින්වත්නි බකමූණ දැක්කොත් මේ මිනිස්සු දැක්කොත් මොකද වෙන්නේ? මූණ අකුල ගන්නවා, කැරකී යනවා. ඒ වගේම මීයෝ කැරකී යනවා. බලල්ලු බලන්න සාමාන්‍යයෙන් මිනිස්සුෙක් දැක්කොත් මොකද වෙන්නේ? කැරකී යනවා. ඒ තමන් කරපු කර්මයේ විපාක කියන ඒ විදිහට විඳින්න සිද්ධ වෙන්නේ. හරිය ලස්සනයි මේ විග්‍රහය. ඒකට හේතුව කියනවා තමන් කරේ කැරකී යන කර්මයක් විපාකත් ලැබෙන්නේ කැරකී යන ඉරණමක් කියනවා. කැරකී යන ඉරණමක් කියන වක්‍ර උපතක් කියනවා තමන්ට ලැබෙන්නේ. ඒ වක්‍ර ගමනක් ගියේ. ඒ නිසා මේ සැඟවි අපි තුල තියෙන පින්වත්නි අපි කරපු කර්මයේ යම් කතන්දරයක්. ඒ තමයි අපි කරපු කර්මය තියෙනවා. ඒ කර්මයේ කතන්දරය තමයි අපිට අපේ ජීවිතේ ඉස්සරහට එන්නේ මුහුණ පාන්නේ. ආන්නේ විදිහට මේ අකුසලයක් කරොත් එතකොට ඒ අකුසලයේ විපාකය මේ විදිහට ලැබෙන්නේ. දැන් මේක බුදුරජාණන් වහන්සේ සංසප්පණී පරයය මම ගොඩාක් මේ විස්තර කරන්න මහන්සිගත් මේ ප්‍රාණඝාතය මුල් කරගෙන. එතකොට බලන්න මේ උන්වහන්සේ මේ ප්‍රාණඝාතයේ වගේම පින්නසන් සොරකම, වැරදිකාම සේවනය, බොරු කීම, හිස් වචනේ, කේලම, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය, ඒ වගේම පින්නසන්ට අවිජ්ජාව, ඒ වගේම ව්‍යාපාදේ මේ ඔක්කොටම මේ කාරණේ විස්තර කරනවා. සංසප්පණී පරයය කියන සූත්‍රයේදී. එතකොට පින්නසන්ස අපිට මේ කාරණෙන් පැහැදිලි හාන භාගී ධර්මයෙන් කතා කරේ. ඒ කියන්නේ පින්නසන්ස පිරිහීම පිණිස හේතු වෙනවා මෙලවත්. එහෙනම් දැන් අපි සතුම් මැරීම නිසා මෙලවත් අපි මේ පිරිහීම හේතු වෙනවා පරලෝ ජීවිතේ ලැබෙන්නේ වක්‍ර උපත. වක්‍ර ගමනක්. එහෙනම් මේ කාරණෙන් පින්නසන්ස පැහැදිලි මං හිතන්නේ මොකක්ද හාන භාගී ධර්මයෙන් නිසා අපිට ඇති වෙන ආදීනවයි. එහෙනම් මේකෙන් වැළකීම් පිණිස අපි මොකද්ද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ මේකෙන් වැළකීලා ප්‍රාණඝාතයෙන් වැළකී සිටීමේ ආනිසංසය නම් මේ කාරණෙන් විස්තර කරගන්න පුළුවන් සාමස්. පින්නතුනි මහා කච්චාන මහරහතන් වහන්සේ ඒ උදාන ගාථාවන් සඳහන් කරනවා පව් කියන જાති අනුන් ලවාවත් කළ යුතු නැහැ. තමන් විසින් කළ යුතුත් නැහැ. මං ඒ විදිහට කියන්නේ මේ සත්‍යයන් කර්මය තමයි තමන්ගේ දේ කරගෙන ඉන්නේ. කර්මයේ ඥාතියා කරගෙන ඉන්නේ. ඒ නිසායි මේ විදිහට කියන්නේ. ඒ නිසා නොබැලිය යුතු දේ ඉදිරිය ඇස් තිබුණත් අන්ධෙක් වගේ කියනවා.
නෑසිය යුතු දේ ඉදිරියේ කන් තිබුණත් බිහිරෙක් වගේ. ඒ වගේම අයහපත පිණිස පවතින දේ ඉදිරියේ එයාට නුවණ තිබුණත් නොකළ යුතු දේ ඉදිරියේ මෝඩෙක් වගේ ඉන්නේ කියනවා. අයහපත පිණිස පවතින දේ ඉදිරියේ එයා ඉන්නේ ඇඳක දාපු මල කඳක් වගේ කියනවා. මොකද දුක් ඇති වෙන ප්‍රතිපදාවේ දුගතිය කරා යන්න සිද්ධ වෙනවා. දුක් විපාක උපද්දලා දෙනවා. ඒ නිසා මේ දස අකුසල කම්මපතයන්හි යම් කෙනෙක් යෙදෙනවද? ඒ කර්මයේ ස්පර්ශ වෙලා දුක් විපාකයක් ස්පර්ශ වෙන්නේ. ඒයින් වැළකීලා කුසල කම්මපතයන් යෙදුනොත් අන්න ඒක තමයි තමන්ට මෙලොව පරලොව දෙලොව යහපත පිණිස පවතින්නේ. ඒ නිසා පින්න ස්වාමීන් වහන්සේ මේ අකුසල කම්මපතයන් වැළකීලා කුසලයේ වඩන්න ඕන. පින්න ස්වාමීන් වහන්සේ මේ අකුසලයේ විපාකයක් කුසලයේ ආනිසංසයත් අපිට පැහැදිලි. අකුසලයෙන් සත්‍ය දුගතිය කරා යනවා. කුසලයෙන් සත්‍ය සුගතිය කරා යනවා. නිවන් මඟ විවෘත වෙන්නේ කුසල් දහම් වැඩිම තුල. පින්න ස්වාමීන් වහන්සේ මේ උපකාර කරගෙන ජීවිතේ පුරුදු කරගද්දි තමයි කෙනෙකුට පිරිසිදු බව දකින්න ලැබෙන්නේ. දැන් කාලයක් ධර්මයේ පුරුදු කරොත් තමයි කෙනෙක් දන්නේ සීල් රැකීමේ ආනිසංසය ඇත්තටම. ඒ කියන්නේ කාලයක් පුරුදු කරපු කෙනාට තමයි දැනෙන්නේ මේ සීලය ආරක්ෂා කරද්දි මෙච්චර ආනිසංසයක් මෙච්චර සැපයක් ලැබෙනවනේ කියලා. ගුණදහම් කාලයක් වැඩුවොත් තමයි කෙනෙක් දැනගන්නේ. එතකොට ක්‍රමක්‍රමයෙන් තමයි මේ අකුසල් අත්හරින්න තියෙන්නේ. අකුසල් දුරු කරලා කුසල් වඩන මාර්ගය ක්‍රමක්‍රමයෙන් දියුණු කරගන්න අපි මොන වගේ දෙයක්ද තවත් උපකාර කරගන්නට ඕන. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. පින්න ස්වාමීන් වහන්සේ මේ දස කුසල් ගැන අපි කතා කරද්දී බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ඍජුවම දේශනා කළා තියෙනවා පාපයෙන් වැළකෙන්න කුසලයේ සමාදන් වෙන්න උන්වහන්සේ නිතරම දේශනා කළේ. දැන් අපි ගත්තොත් ගාථාවල තියෙන සබ්බ පාපසකරණ කුසලස්ස උපසම්පදා ඒ කියන්නේ සියලු පාව් නොකිරීමත් කුසල් ඉපදීමත් තමන්ගේ සිත දමනය කිරීමත් තමයි බුද්ධානුශාසනාව කියන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මේ අකුසල් බැහැර කරලා කුසලයේ උපද්දවන්න. දැන් අපාය සංවත්තනික දේශනාවේ තියෙනවා මේ දස අකුසල් කිරීමේ මේ අකුසල් වල තියෙන භයානක විපාකේ. ඒක ගොඩක් වැදගත් දැනගෙන ඉන්න එක. මොකද මිනිස්සු මේ පාපේ කරද්දී මේ අවස්ථාවේ තියෙන ආස්වාදී සැපේ බලනවා විතරනේ. දැන් පින්නත් ස්වාමීන් වහන්සේ මේ කාලේ මිනිස්සු ගත්තොත් මේ යුගයේ ගන්න බොක්කෝ ගොඩාක් අයගේ තියෙන මේ ජීවිතේ ලබන සැපයක් ගැන විතරයි කතාව. ඇත්තටම මේ පරලෝ ජීවිතයක් තියෙනවා. ඒකෙදි දුක් විපාක විඳින්න වෙනවා. ඊළඟට ආයේ මනුස්ස ලෝකයාවත් ඒකේ විපාක එනවා කියන එක ලෝකේ සාමාන්‍ය මිනිස්සු කතා කරන්නේ. දැන් අවුරුදු ගාණක් ඉස්කෝලේ යනවා. ඉස්කෝලවල ඉගෙනීම් වල මේ කුසල අකුසල රටාව මෙහෙම උගන්වලා ඒ අකුසලයෙන් වළකින්න කුසලයේ උපද්දව ගන්න ඒ දරුවන්ට උගන්වන්නේ. ඊළඟට ඒගොල්ලෝ ඉගෙන ගත්තත් ඒවා ඉගෙන ගන්න විභාගයක් ලියලා එතනින් සම්මතයක් විදිහට විතරයි. ඊට පස්සේ උසස් අධ්‍යාපන වලට ගියත් ලෝකෙ උගන්වන්නේ නැහැ. එතකොට මේක හිතට බද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේක භාග්‍යතුන් වහන්සේ විතරයි දේශනා කරන්නේ. ඉතින් මේ අපාය සංවත්තනික සූත්‍රයේ තියෙනවා මහණෙනි ප්‍රාණඝාතය කිරීම හේතු කරගෙන බහුල වශයෙන් කිරීම හේතු කරගෙන එහා නිරේ යනවා කියනවා. එතකොට ඒ නිරේ ගිහිල්ලා ඒ නිරේ කර්ම විපාකයේ කාලාන්තරයක් විඳවලා යම් කාලයක මනුස්ස ලෝකෙට ආවොත් එහෙම එයාට ඒ අතිරේක විපාකයක් විදිහට මනුස්ස ලෝකෙදි තියෙනවා කියන විපාක. ඒක තමයි කියනවා. ඒ ආල්පාසයි කියනවා. කේටි කාලෙකින් මැරිලා යනවා කියනවා. එතකොට මේ ප්‍රාණඝාත විපාකේ නිරේන් විතරක් ඒක අවසන් වෙලා ඉවරම වෙලා යන්නේ නැහැ. මනුස්ස ලෝකෙට ආවමත් ඒකෙන. දැන් සමහර විට පින්නත් ස්වාමීන් වහන්සේ සමහර අය ඉපන්දා ඉඳලා සමහරට ලෙඩ අසනීප බොහෝ දුකසේ ඉන්නේ. සමහරට පහුගිය ජීවිතවල අපි දන්නේ ඒගොල්ලන්ගේ ජීවිතවල බොහෝ විට සත්ව හිංසා කරපුවා සත්තුන්ට හානි කරපුවා ඒවා සමහරට විපාක විදිහට එනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ හොරකම කරාම එයා ඒ හේතු නිරේ යනවා කියනවා. එයා නිරේ ගිහිල්ලා ආයේ මනුස්ස ලෝකේ ආවොත් යම් කාලයකදී එයාගේ භවභෝග සම්පatti විනාශ වෙනවා කියනවා. රජවරු ගන්නවා කියනවා. හොරු ගන්නවා කියනවා. ගින්නෙන් ජල පහර වල විනාශ වෙලා යනවා කියනවා. එයාගේ භවභෝග සම්පatti රැකෙන්නේ නැහැ කියනවා. මොකද හේතුව එයා යම් කෙනෙකුගේ භවභෝග සම්පatti වලට හානි කරාද ඒක එයාට මනුස්ස ලෝකේ ආවම ආයේ විපාක එනවා කියනවා. නිරේ ගිහිල්ලා විඳවලා ඉවරුනාට පස්සේ ඊට පස්සේ තියෙනවා කාම මිත්‍යාචාරයේ දිච්ච කෙනෙක්. එයා හේතු කරගෙන නිරේ යනවා කියනවා. නිරේ ගිහිල්ලා ආයේ මනුස්ස ලෝකෙට යම් කාලයක ආවොත් එයාට සතුරු බහුලයි කියනවා. ආදරේ ලැබෙන්නේ නැහැ කියනවා.
එතකොට එයාට ස්වාමියාගෙන් බිරිඳකින් ආදරේ ලැබෙන්නේ නැහැ. කාම මිත්‍යාචාරයේ යෙදිච්ච අය සසරේ. ඊට පස්සේ එයාට දරුවන්ගෙන් ආදරේ ලැබෙන්නේ නැහැ. දෙමව්පියන්ගේ ආදරේ අහිමි වෙනවා. සතුරෝ බහුලයි කියනවා. කාම මිත්‍යාචාරයේ අතිරේක විපාකේ. මේ මනුස්ස ලෝකයේ විපාක. දැන් එතකොට ස්වාමීන් වහන්සේ මේ වගේ අපි කියද්දී සමහර විට තම තමන්ගේ ජීවිතවලත් මෙන්න මේ වගේ අය හමු වෙලා ඇති. මෙන්න මේ අත්දැකීම් ලබන අය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ওই සූත්‍රයේම දේශනා කරනවා ඔන්න බොරු කියපු කෙනෙක්. බොරු කියපු කෙනෙක් ඒ බොරු කීම හේතු කරගෙන බහුල වශයෙන් කිරීම හේතු කරගෙන නිරේ යනවා කියන. නිරේ ගිහිල්ලා එයා ආයේ මනුස්ස ලෝකෙට යම් කල ආවොත් එහෙම එයාට අභූත චෝදනා ලබන්න වෙනවා කියන. බොරු කීම හේතු කරගෙන. එතකොට බලන්න මේ මට හරි පුදුම හිතුණා ස්වාමීන් වහන්සේ මේ ඒ සූත්‍රයේ තියෙනවා බොරු කීම හේතු කරගෙන විතරකුත් නිරේ යනවා කියලා තියෙනවා. දැන් මේ අකුසල ධර්ම එක එක විස්තර කරන්නේ සූත්‍රේ. ඒ බොරු කීම හේතු කරගෙනත් නිරේ යනවා කියලා තියෙනවා. හරි පුදුමයි ඉතින් ඒක. එතකොට මේ මනුස්සයා මේ අකුසලේ භයානකකම දන්නවනම් මේ අකුසල වලට අත තියන්නේ නැහැ නේ අපි. ඒසනායි තියෙන පින්න ස්වාමීන් වහන්සේ බොරු කියන කෙනාට නොකල හැකි පාපයක් නැහැ කියලා නේ. එහෙම තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඇත්තා උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළේ. ඇත්තා යුද්ධයට ගියාට පස්සේ සේනාවත් එක්ක යුද්ධ කරද්දී හොඬවැල කටේ දාගෙන හොඬවැල රැකගෙන කියන යුද්ධ කරන්න. එහෙමයි. ඒ වගේ කියනවා මේ කෙනෙක් මේ ගුණදහම් වඩද්දී බොරු කියනවා කියන එකෙන් වැළකීලාම ඉන්නේ කියනවා. හොඬවැලත් එළියට අරගෙන යුද්ධ කරන්න ගත්තට පස්සේ ඇත් ගොව දැනගන්නවා මේ අතානන් දැන් ජීවිතය අතහැරලා ඉන්නේ කියලා. ඒ වගේ එයාට කරන්න බැරි දෙයක් නැහැ කියනවා. බොරු කියන කෙනාට නොකල හැකි පාපයක් නැහැ කියනවා ඒ නිසා. එහෙනම් බොරු කියන එක ඒ තරම් බලවත් කියලා වදාළේ නිසා. අම්බලට්ටි රාහුලවත් සූත්‍රයේ නේද විස්තරය ඉන්නේ. එතකොට බලන්න මේ එක අකුසලයේ හේතු කරගෙනත් එයාට නිරේ බහුල වශයෙන් ඒක වැඩිම හේතු කරගෙන ඒ අකුසලයේ අත් නොහැරී සිටීමේ නිරේ යන්න හේතු වෙනවා. ඊට පස්සේ තියෙනවා කේලම් කීම හේතු කරගෙන නිරේ යනවා කියන්නේ. එයා ආය යම් දවසක යම් කාලක මනුස්ස ලෝකෙට ආවොත් එහෙම ඒ කේලම් කීම හේතු කරගෙන එයාට මිත්‍ර ભેද වෙනවා කියන්නේ. එයාට එයාගින් යාළුවෝ අත්හැරලා යනවා. නොඑක් සැක කිරීම වලට ලක් වෙනවා. දැන් බුද්ධ කාලේ වගේ සිද්ධියක් වුණා. ඒක රහතන් වහන්සේ නමකට ඔය බිඳවීම හේතු කරගෙන සසරේ ඒ රහතන් වහන්සේ කියන්නේ විස්තරේ තියෙන මෙහෙම එකක්. බුද්ධ කාලේ ඒ නාරද කියන රහතන් වහන්සේට එක ප්‍රේතෙක් හම්බුණා. සම්පූර්ණ කට පණුව ගහපු. එතකොට මේ පෙරේතයා මුණ ගැහුණට පස්සේ ඒ නාරද මහ රහතන් වහන්සේ විස්තර ඇහුවා. මේ ඇඟ හරි රන්වන් පාටයි ලස්සනයි. මොකද කියලා ඇහුවා මේ කටින් පණුව මේ වැකිරිලා ඊට පස්සේ කන්ටින් දුගඳ හමන්නේ. එතකොට කිව්වා මම සසරේ වැරද්දක් කරගත්තකෝ කාශ්‍යප බුද්ධ කාලේ. කාශ්‍යප බුද්ධ කාලේ මෙයා සීල් රැකපු හොඳ සීලවන්ත භික්ෂුන් වහන්සේ නමක්. හැබැයි යා රැකේ කයේ සීලේ විතරයි. දවසක් ඔන්න එක විහාරයකට ආවට පස්සේ ලස්සන විහාරයේ දායක පිරිස හොඳට ඉන්නවා. සමගි සම්පන්න භික්ෂුන් වහන්සේලා දෙනමක් ඉන්නවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා දෙන්න කේලම් කියලා බිඳෙව්වා. බිඳෙව්වාට පස්සේ මේ දෙන්න අසමගි වෙලා රණ්ඩුවක් ඇති වෙලා එතනින් පිටත් වුණා. පිටත් වුණාට පස්සේ මෙයා ඒ විහාරය අයිති කරගත්තා. විහාරය අයිති කරගෙන එතන වැඩ හිටියා. එතකොට එයා කයින් සිල් රැකපු එකේ විපාකයක් තියෙනවා. හැබැයි වචනින් මෙයා වරද්දගෙන හිටියා. මෙයා ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා දෙන්න පිටත් වෙලා අවුරුදු 100ක් ඒ කාලේ පින්නත් මිනිස් ආයුෂ අවුරුදු 20000ක්. ආයි මුණ ගැහුන්නේ නැහැ. කාලයක්. අවුරුදු 100කට පස්සේ මේ දෙන්න මුණ ගැහුණා. මේ අර විහාරයකට විහාරේ හිටපු ස්වාමීන් වහන්සේලා දෙනම. ඊට පස්සේ මේ දෙන්න අර පරණ වෙච්ච කතා බහ ගිහිල්ලා සමගි සම්පන්න වෙලා එතකොට ඇත්ත කතාව තේරුම් ගත්තා. මේ කේලම් කියලා බිඳිනවා මිසක් අපි දෙන්නගේ යමනාපයක් නැහැ කියලා. ඊට පස්සේ ඒක තේරුම් අරගෙන මේ දෙන්නම ආපහු ආවා විහාරෙට. විහාරෙට ඇවිල්ලා අර මේ ස්වාමීන් වහන්සේගේ මේ බිඳවපු කෙනාගෙන් කරුණු අහද්දි මෙයා පැනලා ගියා. හැබැයි මේ දෙන්න කාලයක් දුකසේ මහන්සියලා අරහත්ත්වයටපත් වුණා. එතකොට මේ අරහත්ත්වයටපත් වෙන්න පින තිබිච්ච දෙනමක් තමයි බිඳෙව්වේ. කේලම් කියලා. ඒ හේතු කරගෙන අර සිවුරු දාගෙන හිටපු වික්ෂුව නිරේ ගියා. නිරේ ගිහලා කාලාන්තරයක් විඳවලා අවුරුදු ලක්ෂ ගණන් නිරේ විඳවලා පැහිලා අපේ බුද්ධ ශාසනය වෙනකොට පෙරේත ලෝකෙට ආවා. අර ශරීරයෙන් සීල් රැක්කාද ඒ සීලේ විපාකෙට ඇඟ රත්තරන් පාටයි කියනවා. කටෙන් වරද්දගත්ත කේලම් කීප එකේ විපාකෙට අර කට මේ පණුව කනවා කියන පණ පිටින් ඉති. එතකොට මේවා දැන් අපිට මේ වගේ ඇස්වලට පේන්නේ නැහැ. ප්‍රේත ලෝකවල අදටත් තියෙනවනේ. සමහරට මේ කතා කරන මොහොතේ තේ ප්‍රේතයා තාම ප්‍රේත ලෝකෙන් චුත වෙලා නැතුව ඇති. එතකොට මේ වගේ භයානක විපාක අකුසල.
ඊළඟට තියෙනවා පරුස වචන කීම හේතු කරගෙනත් නිරේ යනවා කියනවා. පරුස වචන කීම හේතු කරගෙන නිරේ ගිහිල්ලා ආයේ මනුස්ස ලෝකයට આવොත් එහෙම එයාට අසත්තුරු 10ක වචනමයි අහන්න හම්බෙන්නේ කියනවා. රස්සාවට ගියත් බැනුම් අහනවා. බස් එකට නැග්ගත් බැනුම් අහනවා. පොලිසියමුත් බැනුම් අහනවා. ගෙදර හිටියත් බැනුම් අහනවා. එහෙම මිනිස්සු ඉන්නවනේ. එයාට නිතරම පරුසෙන් වචන වලින් කියන යාට ලැබෙන්නේ. ප්‍රියමනාප වචන ලැබෙන්නේ නැහැ කියනවා. එහෙම මිනිස්සු අපිටත් හම්බෙලා තියෙන සමහර පුංචි කාලේ ඉඳලා පොඩි දරුවා කාලේ ඉඳලා මෙයා මොන ප්‍රියමනාප නැහැ. දකින්න හැම වගේම බැනුම් අහනවා. සමහරට සසරේ පරුස වචන පුරුදු කරපු කෙනෙක්. ඊළඟට තියෙනවා හිස් වචන කියපු කෙනෙක් ඉන්නවනම් එයා හේතු කරගෙනත් නිරේ යනවා කියනවා. ආයේ මනුස්ස ලෝකෙට આવොත් එහෙම එයා කියන වචනේ කවුරු ගණන් ගන්න නැහැ කියනවා. එයාගේ වචනේ ප්‍රබල නැහැ කියනවා. සමහරට ඇත්තක්ම කිව්වත් කවුරුත් ගණන් ගන්න නැහැ කියනවා. එතකොට සාමාන්‍ය වචනින් කියන්නේ එයා නිකන් වළංගු නැති කාසියක් වගේ කියලා. කවුරු කිව්වත් එයාගේ වචනේ පිළිගන්නේ නැහැ. එතකොට බලන්න එතකොට මේ මනුස්ස ලෝකේ ආවට පස්සේ යමෙක් සැප විඳින්න කැමති නම් පින්වත් ස්වාමීන් වහන්සේ කරන්න ඕනේ මේ කුසල් වැඩිම. මේ දස අකුසල් වලින් වැළකෙන එක. ඊට පස්සේ තියෙනවා කෙනෙක් මත්පැන් පාවිච්චි කරනවා නම් ඒ හේතු කරගෙන නිරේ යනවා. මනුස්ස ලෝකේ ආවොත් එයා උමතු වෙනවා කියලා. එතකොට බලන්න මේ විපාක අපිට අපි විපාකේ දන්නවනම් මේ අකුසල් වලට කවුරුත් අත තියන්නේ. දැන් ওই ගාථාවල තියෙනවනේ ස්වාමීන් වහන්සේ මේ මధుවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති. එයා පව කරන වෙලාවේ ඒකේ මීපැණි වගේ පේන්නේ කියන ඒකේ ආස්වාදෙත් එක්කනේ කරන්නේ. ඊට පස්සේ කියන යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. ඒ ප්‍රාය විපාකේ එන දවසට තමයි කියන එයා දුකටපත් වෙලා අඬන්නේ. ඉතින් ඒක දැනගෙන කටයුතු කිරීම තමයි පින්වත්නි මේ අපිට වැදගත් වෙන්නේ. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ මේ අකුසලේ විපාක ගැන මේ විදිහට තේරුම් ගැනීම සිටින එක වටිනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. පින්වත් ස්වාමීන් වහන්සේ කාරණාව පැහැදිලි කරලා දෙද්දී මේ ගෝදත්ත රහතන් වහන්සේගේ තේරගාතාවල මෙන්න මේ විදිහට තියෙනවා. ඒ තමයි දැහැමි ජීවිතයෙන් අලාභයක් ලැබෙනවා නම් අදැහැමි ජීවිතයෙන් ලාභයක් ලැබෙනවා නම් මේ දෙකෙන් අදැහැමි ජීවිතයෙන් ලැබෙන ලාභයට වඩා දැහැමි ජීවිතයෙන් ලැබෙන අලාභය ශ්‍රේෂ්ඨයි කියන්නේ. දැන් කෙනෙක් ලාභය ලබන්න කැමතිනේ. අපි නම් කමන්නේ මේ දේ අධාර්මිකුණ මේක පොඩි දෙයක් නෙමේක කියලා හිතන්න පුළුවන් නෑ. අදැහැමි ජීවිතයෙන් යම් ලාභයක් ලබනවා නම් ඊට වඩා ශ්‍රේෂ්ඨයි දැහැමි ජීවිතයෙන් ලබන ලාභය. මෝඩ ජනතාවගේ වර්ණනාවත් නිකලස් බුද්ධිමත් ජනතාවගේ අපහාසයත් කියන දෙකෙන් මෝඩ ජනතාවගේ වර්ණනාවට වඩා නිකලස් බුද්ධිමතුන්ගේ අපහාසය උතුම්. නිකලස් උතුමන්ගේ දහම්මග වඩන නැනවත් සත්පුරුෂයන්ගේ අපහාසය වටිනවා මෝඩ අඥානයින්ගේ වර්ණනාවට වඩා. මෝඩ ජනතාවේ ප්‍රශංසාවත් නිකලස් බුද්ධිමතුන්ගේ ගර්හාවත් කියන දෙකෙන් මෝඩ ජනතාවගේ ප්‍රශංසාවට වඩා නිකලස් බුද්ධිමතුන්ගේ ගර්හාව උතුම්. කලින් වදාළේ මෝඩ ජනතාවගේ වර්ණනාවත් බුද්ධිමත් උතුමන්ගේ අපහාසයත් කියන දෙකෙන් මෝඩ ජනතාවගේ වර්ණනාවට වඩා බුද්ධිමතුන්ගේ අපහාසය වටිනවා. ඒ වගේම මෝඩ ජනතාවගේ අපහාසයත් නැනවතුන්ගේ ප්‍රශංසාවත් කියන දෙකෙන් මෝඩ ජනතාවගේ අපහාසයට වඩා නැනවතුන්ගේ ප්‍රශංසාවයි වටින්නේ. කාම සේවනයෙන් ලැබෙන සැපයත් කාමයන්ගෙන් වෙන් වී විවේකයෙන් සිටින විට ලැබෙන දුකත් යන මේ දෙකෙන් පංචකාම ගුණයන්ට යට වෙලා ලබන සැපයට වඩා එයින් වෙන් වෙලා විවේකයෙන් ලැබෙන විට තියෙන යම් දුකක් ඇද්ද? ඒ දුකසේ පංචකාම ගුණයන් ඇසුරු කරගෙන ලබන ඒ අකුසල් අරමුණු වල ගිලින එක වළක්වා ගන්නවද? දුකසේ අරමුණු වලින් ගැලවෙන එක ගොඩාක් වටිනවා. අධාර්මිකව ජීවත් වීමත් ධාර්මිකව ලැබෙන මරණයත් යන දෙකෙන් අධාර්මිකව ජීවත් වෙනවට වඩා ධාර්මිකව මැරිලා යන එක උතුම් කියනවා. ඒ නිසා මෙන්න මේ විදිහටයි මේ ගැන තේරුම් ගන්න ඕන කියලා මේ ගෝදත්ත මහරහතන් වහන්සේ ඒ තේර ගාථාවන්හි සඳහන් කළා. ඉතින් ඒ නිසා ධාර්මික බවමයි උතුම් වෙන්නේ. අධර්මයෙන් ලැබෙන්නේ අයහපත දුකක්මයි. තමන් උපමා කරගෙන තමන් ගැන බලන්නට ඕන. ඒ වගේම ලෝකයාගේ ගර්හාව ගැන සලකලා තමන් සංවර වෙන්නට ඕන. දෙව්ලෝ දෙවිවරු ලෝකේ කවුරු දැක්කේ නැතත් ළඟ හිටියත් පේන්නේ නැහැ දෙවිවරු. එතකොට දෙවිවරු පාව මේ දකින්න. යම් අකුසලයක් කරොත් ඒන් දුක් විපාකයක් තමන්ට ලැබෙනවා. දෙවිවරු දකින්න ඒ වරද. ඒ නිසා දෙවිවරුන්ගේ රැකවරණ ආශිර්වාද ලැබෙන්නේ නැහැ. ඒ නිසා සංවර විය යුතුයි. ධර්මයට අනුව තමන්ගේ ජීවිතය ගැන බලද්දී ධර්මානුකූලව බලනවා නම් ඒත් තමන් සංවර වීමයි කළ යුත්තේ. යහපතේ හැසිරීමයි. ඒ නිසා කොයි පැත්තෙන් බැලුවත්
කුසල කම්මපතේම යෙදී යුත්තේ. ඒ තමන්ට මෙලොවත් පරලොවත් දෙලොවම හිතසුව යහපත පිණිස පවතිනවා. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අකුසලයේ ආදීනුව අපි දැනගත්තා. එතකොට සිහි කරද්දී මතක් වෙන්නේ ඒ කාන්තෙන් මේක බය සහිත දෙයක්. කුසලයේ ආනිසංස සිහි කරද්දී සැපයක් ඇති කරලා දෙන්නේ. දැන් පින්වත් ස්වාමීන් වහන්සේ කතා කළ වදාළ කාරණාවෙම අනිත් පැත්ත තියෙන කුසල කම්මපත. ඒකේ යහපත සැලසෙන්නේ. ආනිසංසය තියෙන්නේ. ඒ වගේම මේ කුසල් පුරුදු කරද්දී කෙනෙක් සතුටටපත් වෙනවා. නිවන් මඟ තුල වැඩෙනවා. Tamanට ඒක ජීවිතේට විශාල සැනසීමක්. මේ කුසල කම්මපතේ තියෙන ආනිසංසය. ඒ පුරුදු කරද්දී ලැබෙන යහපත ගැන තව දහම් කාරණා කීපයක් කතා කරමු ස්වාමීනි. මේ සංස් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පඨම නිරේ කියන සූත්‍රයේදී දසෙහි භික්කවේ ධම්මේ සමන්නාගතෝ යථාබතං නික්කිතෝ ඒවං සග්ගේ. මහණෙනි මේ මෙන්න මේ ධර්මයන් 10න් සමන්විත වෙච්ච කෙනා හිසේ තියාගත්ත බරක් බිමින් තියෙන යම්සේද සුගතිය උපදිනවා කියනවා. සුගතිය උපදිනවා කියනවා මෙන්න මේ කුසල් පත 10න් සමන්විත වෙච්ච කෙනා ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඔන්න මේ උන්වහන්සේ දේශනා කරනවා මේ භාගතුන් වහන්සේ මේ ඉදබික්කවේ ඒකච්චු මම මේක පොඩි කාරණයක් විස්තර කරන්න මේ ලස්සනයි තව කාරණයක් මේකට සම්බන්ධ වෙනවා. ඉදබික්කවේ ඒකච්චු පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති. ඔන්න සතුම් මැරීම අත්හැරලා සතුම් මැරීමෙන් වැළකී වාසය කරනවා. නිහිත දඬු මේ දඩු මුගුරු අත්හරිනවා කියනවා. නිහිත සත්තු අවියායුධ අත්හරිනවා කියන ලැජ්ජී සතුම් මරන්න ලැජ්ජයි කියනවා. දයාපන්නෝ සබ්බපාන භූතේසු මේ සතුන් කෙරේ දයාපන්නව මහා කරුණාවෙන් මේ සතුන් කෙරේ වාසය කරනවා කියනවා. එතකොට මේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන මේ සතුන් මැරීම අතහැරලා එයා සතුන් මැරීමෙන් වැළකී වාසය කරනවා. කොහොමද සතුන් මැරීමෙන් වැළකී වාසය කරන්නේ? දඩු මුගුරු අත්හැරලා, ආවි ආයුධ අත්හැරලා, ඒ වගේම ලැජ්ජා වෙලා, ඒ වගේම දයාපන්න වෙලා සතුන් කෙරෙහි මහා මෙත් සිතින් යුතුව වාසය කරනවා කියනවා. මෙන්න මේ කෙනාට දේශනා කරනවා යථාබත නික්කිතෝ ඒවං සග්ගේ. ඒ කියන්නේ යා හිසේ තියාගත්ත බර බිමින් තියන්නේ යම්සේද ආන්නේ මේ විදිහට මොකද්ද වෙන්නේ? සුගතිය උපදිනවා කියනවා. එතකොට බලන්න මේ සතුන් මැරීම කෙනෙක් අත්හරිනවද? වැළකී සිටිනවද? මොකද්ද වෙන්නේ? හිසේ තියාගත්ත බරක් යම් බිමින් තියන්නේ ඒකාන්තයෙන්ම සුගතිය උපදිනවා. ඒ කියන්නේ මෙලවත් එයාට සැපසේ වාසය කරන්න පුළුවන්. ඊළඟට පරලොවත් එයාට සැපසේ වාසය කරන්න පුළුවන්. තව තැනක විස්තර කරන පින්නස් ස්වාමීන් වහන්සේ මට මතකයි මේ පංච බයවේර සූත්‍රයේදී විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ මේ අනාථපිණ්ඩික ගෘහපතිතුමාට දේශනා කරනවා යං ගහපති පානාතිපාති පානාතිපාත පච්චය ditta ධම්මිකම්පි බයං වේරං පසවති. මේ ගෘහපතිය යම් කෙනෙක් සතුන් මරනවද ඒ සතුන් මැරීම හේතු මෙලවත් බය වෛර රැස් කර ගන්නවා කියනවා. සම්පරායිකම්පි බයං වේරං පසවති. පරලොවත් බය වෛර රැස් කර ගන්නවා කියනවා. දේශනා කරනවා චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදී. ඒ වගේම මානසිකවත් දුක් දෝමනස් විඳිනවා කියනවා. දේශනා කරනවා පානාතිපාතා පටිවිරතස්ස. හැබැයි කෙනෙක් සතුන් මැරීමෙන් වළකී වාසය කරනවා ඒවන්තම් බයං වේරං ඌපසන්තං හෝති. හරි ලස්සනයි බලන්න. යම් බය වෛරයක් තියෙනවද සංසිඳී යනවා කියනවා. එතකොට පින්නස් ස්වාමීන් වහන්සේ මේ කාරණා වලින් පැහැදිලි වෙනවා යම් කෙනෙක් දැන් අකුසල කර්ම කරන දැන් මෙතනදී අපි ගන්නේ ප්‍රාණඝාතය. මේ ප්‍රාණඝාතය කරනකොට එයා මෙලවත් කරන්නේ බය වෛරය රැස් කර ගැනීම. ඒ වගේම පරලොවත් කරන්නේ එයා බය වෛර රැස් කර ගැනීමක්. ඒ වගේම එයා මානසිකවත් මොකද කරන්නේ? දුක් දුම්නස් විඳිනවා. හැබැයි මේකෙන් වරකිනවද? ඒවන්තම් බයං වේරං ඌපසන්තං හෝති. යම් බය වෛරයක් තියෙනවද? සංසිඳී යනවා. එහෙනම් බලන්න මේ ඒ කියන්නේ අකුසල් පත නිසා අපි ඉස්සෙල්ලා කතා කරා අකුසල් පත නිසා ඇති වෙන්නේ මොකද්ද? ආදීනවය. කුසල් පතේට එනකොට මොකද්ද වෙන්නේ? එයා මෙලවත් සතුටක් ලබනවා. බය වෛර සංසිඳිනවා. පරලොවත් මොකද්ද වෙන්නේ? බය වෛර සංසිඳිලා එයාගේ ජීවිතේ මහා සැපයක් ලබනවා. ඔන්න පින්නස් ස්වාමීන් වහන්සේ මට මතකයි චූල කම්මවිභංග සූත්‍රයේ ලස්සන කාරණයක් විස්තර කරන මේ ප්‍රාණඝාතය සම්බන්ධව ප්‍රාණඝාතය වැළකීම සම්බන්ධව දේශනා කරන ඉද ගහපති ඉද මානවක ඉත්තීවා පුරිසෝවා පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ. මේක දේශනා කරන සුබ කියන සුබ මානවකයාට
මේ මානවකේ ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි ඉන්නවා මොකද්ද ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතයෙන් වෙන් වී වාසය කරන නිහිත දඬුව. දඩුමුගුරු අත්හැරලා නිහිත සත්තු අවියායුධ අත්හැරලා ලැජ්ජී සතුන් මරන්න ලැජ්ජායි. දයාපන්නෝ ඒ වගේම දයාපන්නව වාසය කරනවා. සබ්බපාන භූතේසු හිතානුකම්පී විහෙරති. සියලු සත්වයන් කෙරෙහි දයානුකම්පීව වාසය කරනවා. සෝ ඒවං සමත්තේන ඒවං සමන්දීන් ඒවං කම්මේන ඒවං සමන්දින්නේන කායස් වේදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකං උපපජ්ජති. දැන් මෙයා කරේ පින්න ස්වාමීන් වහන්සේ කුසලපතයක්නේ. මේ හේතුවෙන් මොකද්ද වෙන්නේ? කය බිඳී මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා කියනවා. මේ සුබ මේ කියන මානවයකට දේශනා කරන චූල කම්බංග සූත්‍රයේ මේ කාරණාව තියෙන පින්වත්නි මජ්ක්‍ධිම නිකාය 3 මේ පින්නතුන්ට කියවන්න පුළුවන්. නෝචේ කායද්දපේදා මරම්මරණ සුගතින් සග්ගන් ලෝකං උපපජ්ජති. සචේ manussත්තං ආගච්ඡති. ඔන්න මරණින් මත්තේ දෙවියන් අතර උපදින්න නැතුව මනුස්ස ලෝකෙට මෙයා ආවොත් මොකක් නිසාද? සතුන් මරන්න නැති නිසා දෙවියන් අතර උපදිනවා. ඒ හැබැයි මනුස්ස ලෝකෙට ආවොත් මෙයා දෙවියන් අතර උපදින්න නැත්නම් මනුස්ස ලෝකෙට ආවොත් යත් පච්චා ජායති. යම් යම් තැනක උපදිනවද දේශනා කරනවා දීඝායකෝ හෝති. ආන බලන්න. මොකද්ද වෙන්නේ? දීර්ඝ ආයුෂ ලබනවා. දැන් තේරෙනවද මේ පින්නතුන්ට? ඒ කියන්නේ දැන් මේකෙන් පින්නත් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි එයා සතුන් මැරීම වැළකීම නිසා මේ ජීවිතෙත් මහා සැපසේ වාසය කරනවා. දෙවියන් අතර යන්නේ. ආය මනුස්ස ලෝකෙට එනකොට දීර්ඝායුෂ. එතකොට මම මේ කුසල් පතේකින් ස්වාමීන් වහන්සේ එක කාරණයක් විස්තර කරේ. එතකොට මේ විදිහට මේ දස කුසල් කිරීමේ ආනිසංස පින්නත් ස්වාමීන් වහන්සේ ඒකාන්තයෙන් මෙලව ජීවිතේ සැපසේ වාසය කරන්න පුළුවන්. පරලෝ ජීවිතේ ඒකාන්තෙම දෙවියන් අතර උපදිනා මහා සැපයක් ලබන්න. එතකොට මේ කුසල් පත අපිට ඒකාන්තයෙන්ම උපකාර වෙනවා කියන කාරණේ මේ කාරණේ පින්නත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන්. එහෙමයි. පින්නත් ස්වාමීන් වහන්සේ මේ මිගජාල තිරුන්ගේ තේර ගාථාවල සඳහන් වෙනවා ලස්සන කාරණාව මේ කර්මයේ නැමැති එන්ජිම කඩලා දානවා කියලා. පින්නත් ස්වාමීන් වහන්සේ සඳහන් වෙනවා සූර්ය වංශයේ උපන් ඒ සදහම් මැස් ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සියලු බන්ධන වලින් නිදහස් කරන සියලු ආකාරයෙන් කෙලෙස් දුක් නසාලන ධර්මයක් කියලා. මේ සද්ධර්ම මාර්ගයේ නිවනට පමුණවනවා. සසර දුකින් එතර කරනවා. තණ්හාවේ මුල් වියලා දමනවා. ඒ වගේම පරිගැනීම් නැති කරනවා. නිවන කරාම ගෙනියනවා. අවිද්‍යාවේ මුල් සිඳෙනවා. කර්මේ නම් වූ එන්ජිම කඩනවා. ඥානය නම් වූ දියමන්ති ආයුධයෙන් විඥාණයෙන් බැඳෙන තැනට පහර දෙනවා. දැන් මේ කුසල් වඩද්දී දැන් මේ මිගජාල තෙරුන් ධර්මයේ අහදී ධර්මයේ පුරුදු කරද්දී ලැබෙන ආනිසංසය විස්තර කරන්නේ. කර්මෙන් අකුසල මාර්ගයේ යෙදෙනවා ඒ එන්ජිම කඩලා දානවා කියනවා. ඥානය නැමැති දියමන්ති ආයුධයෙන් විඥාණයෙන් බැඳිලා යම් පාප කර්ම හැදි යනවා. සසර බන්ධන සැකසෙනවා. ඒවත් සිඳලා දානවා. වින්දනයේ සැබෑ තත්ත්වය පෙන්වලා දෙනවා. බැඳීම් වලින් නිදහස් කරනවා. භවයේ ස්වභාවය ගිනි අඟුරු විලසින් පෙන්වා දෙනවා. ජරා මරණ වළක්වාලනවා. දුක් සංසිඳවනවා. සත්‍ය රසයේ වැහෙන ඒ සුන්දර ධර්මයේ වනාහි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් දස කුසල කම්පති වඩනවා නම් කෙනෙක්. ඒ දස කුසල කම්පති එකතු වෙලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කාරණාව. එතකොට මාර්ගය තමයි කෙනෙක් ඒ තුල වඩන්නේ. ඊළඟට පින්නත් ස්වාමීන් වහන්සේ කර්මයේ වශයෙන්ම අවබෝධ කරලා දෙනවා. විපාක වශයෙන්ම අවබෝධ කරලා දෙනවා. පටිච්චසමුපාදයේ තුලින් ජීවිතයේ ඇත්ත తත්වය පෙන්වලා දෙනවා. ඊතා යහපත් වූ කෙම්බිමකට රැගෙන යන මේ සාන්ත ධර්මයේ අවසානයේ දක්වාම සුන්දරයි. එතකොට ජීවිතේ කර්මය මුල් කරගෙන ඒ විපාක ස්පර්ශන ආකාරයේ ඒ ආකාරයෙන් පෙන්ලා දෙනවා. පටිච්චසමුපාද ධර්මයට අනුව මේ දුක සකස් වෙමින් යන ස්වභාවය බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් පෙන්ලා දෙනවා. ඒ දුකින් නිදහස් වෙන්න යහපතේ පිහිටන ආකාරය පෙන්ලා දෙනවා. ඒ නිදහස් වෙන ආකාරයේ ඊතා යහපත් කෙම්බිමකට රැගෙන යන මේ සාන්ත ධර්මයේ අවසානයේ දක්වාම සුන්දරයි. පින්න ස්වාමීන් වහන්සේ මේ කාරණා මතක් කරද්දී සංක ධම්ම සූත්‍රය තුලත් ඇතුළත් වෙනවා. පින්න ස්වාමීන් වහන්සේ මේ ජීවිතයේ සැබෑම පිරිසිදු බව ලබන ආකාරය ගැන. ඒකේ අවසානයේ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා, චේතෝ විමුක්තියෙන් පව පිරිසිදු බව ලබන මේ සාන්තෝ නිවන් මඟ තුල වැඩෙන සුන්දර ප්‍රතිපදාව ගැන ලස්සන දහම් කාරණාවක් විස්තර වෙනවා. පින්නත් ස්වාමීන් වහන්සේ ගැන අපි කරුණු කතා කරනවා. පින්නත් ස්වාමීන් වහන්සේ මේ
සංකධම සූත්‍රයේ තියෙන කාරණා හරි වැදගත්. ශ්‍රාවකයෙකුට දැන් අපි මුලින් මේ සාකච්ඡාවේ මුලින්ම විස්තර කළ දුන්නනේ මේ අකුසලයේ තියෙන භයානකකම, මේ අකුසලයේ නිසා නිරේගාමී වීම, ඊට පස්සේ ඒ වගේ ලැබෙන ආය මනුස්ස ලෝකයවම ලැබෙන ආය භයානක විපාක. එතකොට කෙනෙක් අතින් යම් අකුසල් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. සමහර විට මේ අපි උපන්දා ඉඳලම ඉපදිච්ච දවසේ ඉඳලම හරියටම සිල් ආරක්ෂා කරගෙන එනවා නෙවෙයි. අපි අසින් අකුසල් කෙරිලා තියෙනවා හැම කෙනාගේම අතින්. මේ සත්තු මෙරිලා තියෙනවා, වරකම් කෙරිලා තියෙනවා. ඒ දේවල් තමන් අතින් නොඑක ආකාරي කෙරිලා තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා මේ ධර්මයේ කෙනෙක් තේරුම් ගන්න මහන්සි ගනිද්දි තමයි එයාට ඒ අකුසලේ විපාක වල භයානකකම පෙන්නලා දෙද්දි තමයි තේරෙන්නේ මේවා මහා භයානක දේවල්, මේවා හැබැයි මේ මගේ ජීවිතේ කෙරිලා තියෙනවා කියලා. ආන්න එතකොට ඒම කෙරිලා තියෙනවා කියලා දැනගත්තට පස්සේ එයා ඒක ගැන පසුතැවි ඉන්නතු ඒකෙන් ගොඩ යන ක්‍රමය තමයි මේ සංකදම සූත්‍රයේ තියෙන්නේ. මේක හරි ලස්සනයි වැදගත්. මේ ඒක මතක තියාගෙන කෙනෙක් ඒ ක්‍රමයට පුරුදු කරගත්තොත් මේ සූත්‍රය මට මතක හිටියට අන්තිමට තියෙනවා ඒ අකුසල කර්මයේ ඉක්මවා ගියා කියලා. මේකේ විස්තරය වෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ මේකේ තියෙන්නේ මේ දවසක් බුදුරජාණන් වහන්සේ නාලන්දාවේ වැඩ ඉන්න කාලේ අසිබන්දක ගාමිණී බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ආවා. එයා එතකොට නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකෙක්. ඒක නිගණ්ඨනාථ පුත්ත කොහොමද බණ කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා. ඒකට බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මෙහෙමයි නිගණ්ඨනාථ පුත්ත බණ කියන්නේ. යමෙක් සත්තු මරනවා නම් ඒ ඔක්කොම නිරේටමයි යන්නේ. අපායටමයි යන්නේ කිව්වා. හොරකම් කරනවා නම් ඒ ඔක්කොම නිරේටමයි යන්නේ. අපායටමයි යන්නේ. ඊළඟට කාමීත්‍යාචාරය දෙනවා නම් බොරු කියනවා නම් කේලම් කියනවා නම් මේ ඔක්කොම අපායටමයි යන්නේ, නිරේටමයි යන්නේ. බහුල වශයෙන් යමක් කරනවාද ඒ යනු හැමෝම නිරීමයි යන්නේ කියලා කිව්වා. නිගණ්ඨනාථ පුත් එහෙමයි බණ කියන්නේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිණී ඔය කියන කාරණාව අනුව නම් කවුරුත් නිරේ යන්නේ නැහැ කිව්වා. ඔය කියන විදිහට නම් කවුරුත් නිරේ යන්නේ නැහැ කිව්වා. ඇයි හේතුව? බහුල වශයෙන් යමක් කරනවද? බහුල වශයෙන් යමක් කරනවද? ඒ අනුව නිරේට යනවා කියලා කිව්වේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණී යමෙක් මේ සත්තු මරණ වෙලාවද වැඩි, නොමරා ඉන්න වෙලාවද වැඩි කියලා දවසේ. හොරකම් කරන වෙලාවද වැඩි, හොරකම් නොකර ඉන්න වෙලාවද කියලා. එතකොට ගාමිණී උත්තර දෙනවා ස්වාමීනි යමෙක් සත්තු මරනවා නම් එයා සත්තු මරන වෙලාව අඩුයි දවසේ. අනිත් බොහෝ වෙලාවක් සත්තු නොමරා ඉන්නේ කිව්වා. හොරකම් කරන වෙලාවක් තියෙනවා නම් ඒක දවසේ පොඩි වෙලාවේ ඉතුරු වෙලාව හොරකම් නොකර ඉන්නේ කිව්වා. අපි ගත්තොත් සත්තු මරන ඝාතකාගාරිකුණත් ඒ මනුස්සයා පැය 24ම සත්තු මරනවා නෙවෙයි. යම් වෙලාවක් කරනවා එතනින් පස්සේ එයා නොකර ඉන්න වෙලාව වැඩි. හොරකම් කරන මනුස්සයත් එහෙමයි. කාමීත්‍යාචාරය යෙදෙන කෙනත් එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ හදලා ඉතින් ওই ක්‍රමයට බණ කියනවා නම් කවුරුත් නිරේ යන්නේ නැහැ. දවසේ වැඩි වෙලාවක් අකුසල නොකර ඉන්නේ එහෙනම් කිව්වා බුදුරජාණන් වහන්සේ අදාලා. එතකොට යම් ශ්‍රාවකෙක් හිතනවා නම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙම බණ කියන්නේ බහුල වශයෙන් යමක් කරනවාද නේ ඒ හැදුම් නිරේ යනවා කියලා. එතකොට ඒ දෘෂ්ටිය අරන් ඉන්නව නම් කෙනෙක් එහෙනම් මමත් අකුසල් කරලා තිනවා මටත් නිරේමයි යන්න තියෙන කියලා දෘෂ්ටියක් තිබ්බොත් ඒ දෘෂ්ටිය අතාරින්න නැතුව හිටියොත් එයා ඒකාන්තයෙන්ම නිරේ යනවා කිව්වා. ඒ හේතුව තමයි අර කරපු අකුසලේ නෙමෙයි ඒකට බරපතල වෙන්නේ. ඒ අකුසලයට වඩා බරපතලයි කියන අර දෘෂ්ටිය මම මේ අකුසල් කරගෙන තියෙන්නේ දැන් නිරේයයි කියලා. මේ සූත්‍රය එහෙම තියෙනවා. එතකොට මම නිරේ යන්නේ කලින් අකුසල් කරගෙන තිනවා. මේ වගේ මට නිරේමයි යන්න තියෙන කියලා එයා දෘෂ්ටියක් ගත්තොත් ওই දෘෂ්ටිය අතාරින්න නැතුව හිටියොත් එයාට නිරේ යන්න වෙනවා කියලා. හරි පුදුමයි ස්වාමීන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අකුසල කර්මයක් සිද්ධ වුණාට පස්සේ මේක හිතේ වැඩ කර තියෙනවනේ මට නම් නිරේ යන්න වෙයි. මට නම් බේරෙන්න බැරි වෙයි කියලා. ඒ දෘෂ්ටි අතාරින්න නැතුව හිටියොත් ඒකාන්තයෙන් නිරේ යනවා කියනවා. ඊට පස්සේ කියනවා මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ එහෙම නෙවෙයි කියන කල්පනා කරන්න ඕනේ. එයා ඔන්න දැන් එයා අතිමුත් ප්‍රාණඝාතය කෙරිලා තියෙනවා. එතකොට එයාට බුද්ධ ධර්මය අහන්න ලැබෙනවා. එතකොට ඒ ධර්මයේ තියෙනවා භාග්‍යතුන් වහන්සේ පානාතිපාතා ගරහති විගරහති විරමති චාහ. ප්‍රාණඝාතයට ගරහනවා, බලවත්ව ගරහනවා, වෙන් වෙන්න කියලා බණ කියනවා. දැන් මගේ අතිමුත් ප්‍රාණඝාතය කෙරිලා තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේක වෙන් වෙන්න කියලා ගරහලා තිබුණාට මම දැන් මේක ගැන පසුතැවුණා කියලා මේක නොකලා වෙන්නේ නැහැ කියලා හිතනවා. නුවණැත්ත එහෙම හිතන්න ඕනේ. මම මේක කල්පනා කර මේක ගැන පසුතැවුණා කියලා මේක නොකලා වෙන්නේ නැහැ කියනවා. කරපු අකුසල් එහෙමම තියෙනවා. ඒ නිසා මම දැන් ඉඳලා මේකේ වෙන් වෙලා වාසය කරනවා. එයා අන්න මේ වැරදි මාර්ගයේ දස අකුසල කම්මපතේ අතහැරලා හරි මාර්ගයට වුණ පාර දාගත්තා. දැන් දාගත්තොත් අර කර්මයේ තියෙනවනේ. මේකේ තියෙනවා. ඊට පස්සේ දැන් එයා ඔන්නේ හරි පාරට දාගත්තට පස්සේ මෙයා අර සම්පූර්ණ අකුසලයේ අතහැරලා
ඒ අකුසල් කර්මපතෙන් ඔක්කොම අතහැරලා කුසල් මාර්ගයට දාගත්තට පස්සේ මෙයා ඒ පාප කර්මයේ ඒ හේතුන් ඉක්මවා යනවා කියනවා. එයා ප්‍රාණඝාතයේ හේතු කරගෙන යම් දුක් පීඩාවක් වින්දාද ඒක නැතුව එයා පාප කර්ම ඉක්මවා ගියා කියනවා. ඊට පස්සේ ඔය ප්‍රාණඝාතයේ සොරකම කාමීත්‍යාචාරයේ මේ අකුසල ඔක්කොම ගැන කියනවා. ඒ අකුසල වලින් වැළකීලා ඒ අකුසල කර්මපතේට දාගත්තා. එතකොට මේ පාප කර්ම ඉක්මවා ගියා කියනවා. මොකද එයා පාර වෙනස් කරගත්තානේ. පාර වෙනස් කරගත්තට පස්සේ එයා පසුතැවෙන්නේ නැහැ ඒක ගැන. ඊට පස්සේ එහෙම ඉඳලා එයා පුරුදු කරනවා කියනවා. අවිද්‍යා විසම ලෝභයෙන් කෝපසිත වලින් තොරව එයා අප්‍රමාණ වූ අවෛරී මෛත්‍රීසිත පතුරවගෙන වාසය කරනවා කියන දස දිශාවටම. ඊට පස්සේ කරුණාසිත පතුරවගෙන වාසය කරනවා කියනවා. මුදිතාසිත පතුරවගෙන වාසය කරනවා කියනවා. උපේක්ඛාසිත පතුරවගෙන වාසය කරනවා. එතකොට එහෙම කරාට පස්සේ මේ සූත්‍රයේ තියෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ ওই විදිහට බහුල වශයෙන් කරද්දී යම් අකුසල කර්මයක් ඇත්නම් ඒ ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. ඒ අකුසලේ පිහිටන් නැතුව යනවා කියනවා. ඒ අකුසලේ යාගෙන් නිරුද්ධ වෙනවා කියනවා. මේක පිහිටන් නැතුව යනවා කියනවා. ඉතින් ඒ නිසා මේ යම් අකුසල් සිද්ධ වෙලා තිනවා නම් ඒක ගැන හොඳ මේ වැදගත් කාරණාවක් මේ දේශනාවේ තියෙනවා. ඒ ගැන පසුතැවෙන්නේ නැතුව මෙන්න මේ ක්‍රමයට අකුසලයේ අත්හැරලා කුසල් මාර්ගයට දාගත්තොත් එයාට අනිවාර්යෙන් මේකෙන් බේරෙන්න ක්‍රමයක් තියෙනවා. අනිත් එක පින්නත්නි බුදුරජාණන් වහන්සේගේ තියෙනනේ දස බල ඥාන වල පළවෙනි එක ඨානං චටානතු අට්ඨානං චට්ඨානතු යථා භූතං පජානාති කිය. කියන්නේ විය හැකි දේ විදිහටත් නොවිය හැකි දේ නොවිය හැකි දේ විදිහටත් උන්වහන්සේට ඒ අයුරින් දන්න ඥානයක් තියෙනවා. එතකොට මේ ඥාණයෙන් උන්වහන්සේ දේශනා කළා තියෙනවා මහණෙනි අකුසලයේ කියන එක අතහරින්න පුළුවන්. කුසලයේ කියන එක දිනු කරන්න පුළුවන්. අකුසලයේ කියන එක අතහරින්න බැරි නම් මම මේ ධර්මයේ දේශනා කරන්නේ නැහැ කියනවා. කුසලයේ කියන එක වඩන්න පුළුවන්. ඒ නිසයි කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා බුද්ධ වචනේ පිළි අරගෙන ඒ දස බලධාරී ශාස්ත්‍රුණාසිකේ ධර්මයේ පිළි අරගෙන ඉතින් අප සියලු දෙනාටත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දස කුසල කර්මපතයන් දියුණු කරගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පින්න ස්වාමීන් වහන්සේ දහම් කාරණාව පැහැදිලි කරද්දී මේ පින්නතුන් අහලා ඇති ලෝණඵල සූත්‍රයේ තියෙන දහම් කරුණ. බුදුරජාණන් වහන්සේ වදාලා එකම සමාන ලුණු කැට දෙකක් එකක් වතුර වීදුරුවකට අනිත් ලුණු කැටේ ගඟකට දානවා. ගඟට දැම්ම ලුණු කැටේ ලුණු රස එන්නේ නැහැ. වතුර වීදුරුවට දැම්ම ලුණු කැටේ ලුණු රස දැනෙනවා. ඒ වගේ සිත පටු වුණොත් කුසලයන් වඩන්න ප්‍රමාද වුණොත් ඒ පටු සිත විසින් කෙනෙක් දුගතිය කරාගෙන යනවා. යම් කෙනෙක් කුසල් දහම් වඩමින් වාසය කරද්දී යම් ප්‍රමාද දෝෂයකින් යම් වරදක් සිදු වුණොත් ඒයින් වහා නැගී සිටිනවා. නැවත පිරිසිදු භවයේ සංවරේ පිහිටනවා. මොකද අප්‍රමාණව පුළුල්ව වඩන සිතක් ඒ කෙනාගේ ජීවිතේ තියෙනවා. ඒ වගේ කුසල් දහම් වල වැඩෙන කෙනාගේ ජීවිතේ යම් වරදක් සිදු වුණොත් ඒ වරදින් වහා නැගී සිටිනවා. පිරිසිදු භවයේ පිහිටනවා. හරියට අර ගංගාවට දැම්ම ලුණු කැටේ වගේ. පුණ්‍ය ගංගාව පුණ්‍ය ප්‍රවාහයක් තුළ ජීවිතේ ගෙවෙන්නේ. කුසල ගංගාව කුසල ප්‍රවාහයක් තුළ ජීවිතේ ගෙවෙන්නේ. එයාගේ ජීවිතේට යහපත් සැලසෙනවා. රැකවරණය සැලසෙනවා. අර කර්මයේ ස්පර්ශ වෙන්න තියෙන පරිසරයේ අර විශාල කුසල පාර්ශවෙන් විශාල කුසල කම්මපතෙන් අර අකුසල කර්මපතේ තියෙන පුංචි අකුසලයක් ඇද්ද ඒ විපාකයට වඩා අර කුසලයේ විපාකේ බලවත් වෙලා තියෙනවා. එතකොට ඒ කුසලයේ විපාකේ බලවත් බව නිසා අර අකුසල විපාකයේ අල්ප වශයෙන් පිහිටන විපාක නිසා එය අපට ධම්මග වඩා නිතර උපකාරයට තියෙන කාරණාව. ඒ නිසා පින්නතුනි ඔබ නිතර ධර්මයේ සිහි කරමින් කුසල් දහම් තුල වැඩෙන්නට ඕන. ඒ තමයි ඔබ අප හැම දිනාට යහපත රැකවරණය පිණිස තියෙන්නේ. අද දවසේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා සමගින් දහම් සාකච්ඡාමය වශයෙන් මේ රැස් කළා වූ යම් පුණ්‍ය ධර්මයන් වෙද්ද මේ ශ්‍රවණය කරද්දී දැනගත් යම් දහම් කාරණාවක් ඇද්ද කුසල් දහම් තුල සිත කය වචනේ හසුරුවමින් යහපතේ හැසිරෙන්න මේ ශ්‍රවණය කළා වූ දහම් කාරණා හැම දිනාට උපකාර වේවා. සාදු සාදු අප කෙරෙහි මහත් කරුණාවෙන් මේ උතුම් සද්ධර්මය අපට මතකට දුන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අද දහම් සාකච්ඡාව සඳහා වැඩම වදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාට මහමෙවුනා වාසී ලක්වාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.
පින් කැමති සියලු දෙවියෝ මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණයේ ආශිර්වාදයේ පින්වත් හැම දිනාට සලසා දෙත්වා. ඒ සියලු දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අප නමින් අනන්ත සසර පුරා මිය පරලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්. ඒ සියලුම ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. සසර දුකින් නිදහස් වීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාට, ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ පින්වත් දරුවන් හැම දිනාට, දහම් ශ්‍රවණය කළ ඔබ හැම දිනාට මේ සීල පුණ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන්ව සියලු දිනාට සීලාදී ගුණ ධම් ආරක්ෂා කරන්න. අකුසල කම්පතෙන් වැළකී කුසල කම්පතයන් ජීවිතයට එකතු කරගෙන පිරිසුදු බව ජීවිතේ ලබන්නට මේ ශ්‍රවණය කළා වූ දහම් කාරණා හැම දිනාට උපකාර වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.